හරි. අපි කලින් පාර ඕගොල්ලන්ට අරන් ආව වීඩියෝ එකේ භ්‍රමණ චලිතයේදී අපි කොහොමද සරල රේඛීය චලිතය පාවිච්චි කරපු රේඛීය චලිත සමීකරණ සෙට් එක කොහොමද භ්‍රමණ චලිතයේදී කියන දේ අපි සාකච්ඡා කරා. බැරි වුණ ළමයි ඊට අදාළ වීඩියෝ එක බලන්න අපේ channel එකේ දාලා තියෙනවා. එතකොට මේ එතනදී අපි සාකච්ඡා කරපු කොටස් ටිකක් තමයි මම නැවත පුංචි මතක් කිරීමක් කරන්නම්. අපි රේඛීය චලිත රාශිවල විස්ථාපනය S වෙනුවට භ්‍රමණ චලිතයේදී පාවිච්චි කරේ කැරකුණු කෝණය θ රේඩියන් වලින් කතා කරා. එතකොට මෙතනදී තිබ්බ ආරම්භක ප්‍රවේගය u කියන එකට භ්‍රමණ චලිතයේදී එහෙම නැත්නම් වෘත්ත චලිතයේදී අපි පාවිච්චි කරේ ඔමේගා නෝට් කියන සංකේතය. v වෙනුවට අපි පාවිච්චි කරේ ඔමේගා කියන සංකේතය. එතකොට කාලයට නම් ඉතින් කොහොමත් ඉතින් දෙපැත්තේම කාලයක සමාන. ඒක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේකේ ත්වරණය වෙනකොට අපි පාවිච්චි කරා කෝණික ත්වරණය ඇල්ෆා කියන සංකේතය. ඔය විදිහට මේ චලිත රාශි සෙට් එක රේඛීය චලිත රාශි වලදී පාවිච්චි කරපු ඒවා භ්‍රමණ චලිතයේදී එන්නේ මේ විදිහට. ඔය කොටස් ටික අපි සාකච්ඡා කරමු. එතකොට අපි මේ භ්‍රමණ චලිතයේදී අපිට සාකච්ඡා කරන්න වෙනවා කෝණික විස්ථාපනයයි ගමන් කරපු දුරයි අතර ස්වී අතර සම්බන්ධය. එතකොට ස්පර්ශීය වේගය සහ ඔමේගා අතර සම්බන්ධය. කෝණික ස්පර්ශීය ත්වරණයයි කෝණික ත්වරණයයි අතර සම්බන්ධය වගේ දේවල් ටිකක් ගන්න ඕන. එතකොට ඒ කොටස් වලට එද්දී අපි මේ විදිහදී වෘත්තාකාරව භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක් ගත්තොත් එහෙම මෙයා යම්කිසි මොහතක මෙතන ඉඳලා මෙහෙම පටන් අරගෙන θ කෝණයක් කරකිනවා. θ කෝණයක් කරකිනවා. θ කෝණයක් කරකෙද්දී මෙන්න මෙතන ඉඳලා මේ ලක්ෂයේ O ලක්ෂයේ ඉඳලා මෙන්න මේ සිම්පල් r දුරින් තියෙන මෙන්න මේ A ලක්ෂය θ කෝණයක් කරගෙනදී මෙන්න මේ මඟ ගෙවාගෙන මේ වෘත්තාකාර ඡාප කොටස දිගේ මේ දක්වා ගමන් කරනවා. මේ A ඉඳලා A දැස් දක්වා ගමන් කරනවා. ඔය යුක්ත කරගෙනවා. එතකොට රේඩියන් වල අර්ථ දැක්වීමම ගත්තම රේඩියන් මෙහෙම θ කියලා කෝණයක් ගත්තොත් මේක රේඩියන් θ වලින් ගන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ දිග බෙදනවා මේ අරේ. ඒතර මේ θ කියන එක කියලා රේඩියන් වලින් ගන්න පුළුවන් මේ ඡාප දිග s මේ වටේ මෙහෙම යන දිග බෙදනවා ඊට අදාළ අරේ. ඒතර මේකෙන් මේ ගමන් කරපු දිග s සමානයි මේක හරස් ගුණ කරලා r θ කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? s සමානයි r θ කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට අපි යම්කිසි වේගකින් මෙයා හැරකෙවෙන්නේ. එතකොට මේ මෙන්න මේ ඡාපයේ දිග තමයි ඔය කියනවා s. මෙතන ඉඳලා දුර r නම් s සමානයි r θ නම් මේක සම්බන්ධ වෙන්නේ. හරි? එතකොට අපි ගත්තොත් මේ දෙපැත්තම කාලයෙන් බෙදුවොත් මේ ස්පර්ශයේ ඔස්සේ පවතින ප්‍රවේගයට අපි කියනවා ස්පර්ශීය වේගය කියලා. ස්පර්ශයේ ඔස්සේ පවතින වේගය. දැන් මේකට ස්පර්ශයක් නැත්නම් මේක ලම්බකව තියෙන වේගයක් කියනවා. වේගය. මේ වේගය දැන් මේ පැත්තට. මෙයා මෙහෙම වටේට මෙහෙම කරකෙද්දී මෙයාගේ වේගය මේ පැත්තට මේ අංශුවේ. මේ අංශුවේ වේගය මේක ස්පර්ශයේ ඔස්සේ හැම වෙලාවෙම වේගය පවතින. මේ විදිහට.
අන්න ස්පර්ශයේ වේගය කියන එක කෙනා ඔමේගාත් එක්ක සම්බන්ධය ගත්තොත් එහෙම අපි මෙන්න මේ සූත්‍රයේ දෙපැත්තම කාලයෙන් බෙදමු. දෙපැත්තම කාලයෙන් බෙදමු. මේ ගමන් කරපු දුර දිශාව වෙනස් කරමින් යන්නේ. මේකට ස්පර්ශය ඔස්සේ මේක දිගේ දුවගෙන ගියපු දුර බෙදනවා ඊට ගත වූ කාලය. ඒකවල ස්පර්ශය ඔස්සේ පවතින වේගය. එතකොට මේක r θ බෙදීම t. කරකුණු කෝණීය බෙදීම ගත වූ කාලය ඔමේගා. අන්න. ඉස්සලා අපි සූත්‍රයක් ගත්තා x සමාන r θ. මේ දෙන්න දෙපැත්තම කාලයෙන් බෙදලා v සමාන r ඔමේගා කියන සම්බන්ධය ගත්තා. v කියන්නේ ස්පර්ශය ඔස්සේ පවතින වේගය. ස්පර්ශීය වේගය. මේක ඔමේගා කියන්නේ කරකන කෝණීය ප්‍රවේගය. එතකොට දැන් බලන්න ගමන් කරපු දුර මේ ශාප දිග ඔස්සේ ගමන් කරපු දුර අපිට එනවා ඒ සමානයි r θ සම්බන්ධයි. අපි දැන් මෙතන ඉඳලා තියෙන දුර කරකවුවොත් දුර වැඩි තැනක් කරකවුවොත් මේ r ට වඩා දුර වැඩි තැනක් කරකවුවොත් මේ r වැඩි වෙනවා. කරගෙන කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ සිම්පල් t කාලයේ අංශක රේඩියන් 5ක් කරගෙනවා නම් රේඩියන් 5යි තමයි කරගෙන කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ දුරත් එක්ක මේ ගමන් කරපු දුර වැඩි වෙනවා. දැන් මේ ලක්ෂය ගත්තොත් මෙතන ඉඳලා මේ දුර දුරයින ගමන් කරනවා. මේක නම් ඊට වඩා වැඩි දුරක් වෙනවා. මොකද r වැඩි මෙතෙන්ට වඩා මෙතන. ඒතර ඒ වගේ සම්බන්ධයක් හිටිනවා. ඒතර මේකම මම ආයෙත් දෙපැත්තම කාලයෙන් බෙදන්නම්. v සමානයි r ඔමේගා කියන සම්බන්ධය දෙපැත්තම කාලයෙන් බෙදන්නම්. ඒතර ස්පර්ශයේ වේගය වෙනස් කරන ශීඝ්‍රතාවය ස්පර්ශීය ත්වරණය එනවා. මේ r එහිමම තියෙනවා ඔමේගා බෙදීම t ඇල්ෆා එනවා. කෝණික ප්‍රවේගය වෙනස් කරන තීව්‍රතාවය ඇල්ෆා එනවා. ඒතර මේකට කෝණික ත්වරණයක් තියෙනවා නම් ඇල්ෆා කියලා. ඒකට සම්බන්ධ ටික ඔය විදිහට අපිට ගන්න පුළුවන්. a සමානයි r ඇල්ෆා. ස්පර්ශයේ ඔස්සේ වේගය වැඩි වෙන තීව්‍රතාවය ස්පර්ශීය ත්වරණය සමානයි r ඇල්ෆා. ඒතර මෙන්න මේ සූත්‍ර සෙට් එකේ එකම ටයිප් එකට යන සෙට් එකක් S සමානයි r θ v සමානයි r ඔමේගා a සමානයි r ඇල්ෆා. ඔයගොල්ලන්ට මේ ටික මතක තියෙන්න ඕනේ. මේක r වැඩි වෙලා තමයි එන්නේ. ස්පර්ශීය ඔස්සේ ගමන් කරපු දුර ස්පර්ශීය වේගය ස්පර්ශීය ත්වරණය. ඊට අදාළ s θ කියන එක r ගෙන් වැඩි වෙන ඔමේගා r ගෙන් වැඩි වෙලා ඇල්ෆා r ගෙන් වැඩි වෙලා තමයි මේ මේවා එන්නේ. ඔන්න ඔය කොටස් ටික හරියට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් මට පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි. එතකොට අපි මේ විදිහට අපි සූත්‍ර සෙට් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි සරල රේඛී තත්ත්වය කතා කරගෙන ඉඳී අපි ආවා නිව්ටන්ගේ නියම කොටසට. නිව්ටන්ගේ නියම යටතේදී අපි පාවිච්චි කරා x සමානයි m සූත්‍රය. එතකොට දැන් අපිට මෙන්න මේ පාවිච්චි කරපු පදවලට වඩා අලුත් පද ටිකක් අපිට හම්බ වෙනවා. එතකොට මේකෙදි රේඛීය චලිත රාශියේදී බලවලට පාවිච්චි කරේ සරල රේඛී තත්ත්වයේ බලයට පාවිච්චි කරේ x නම් බලය නම් මේකෙදි පාවිච්චි කරන්න ඕනේ මොකක්ද? මේකෙදි ස්කන්ධ දැන් මේකෙ තිබ්බන විස්ථාපනයට කරපු කෝණික විස්ථාපනය. ආරම්භක ප්‍රවේගයට කෝණික ආරම්භක කෝණික ප්‍රවේගය. අවසාන ප්‍රවේගයට අවසාන කෝණික ප්‍රවේගය. කාලයට එහෙමයි ත්වරණයට කෝණික ත්වරණය. ඒ වගේ භ්‍රමණ චලිතයේදී මේ බලයට ඒ වගේම ස්කන්ධයට පාවිච්චි කරන්නේ මොනවද කියලා අපි තෝරගන්න ඕනේ. හරි. අයිස් අපි දෙපැත්තට වගුවක් බෙදාගමු. ඒ වගුවෙන් ඒ සියලුම කාරණා ටික නැවත අපි සාකච්ඡා කරගෙන ඉමු. මේ රේඛීය නැත්නම් උත්සාරණ චලිතය. උත්සාරණ චලිතය මේක භ්‍රමණ චලිතය.
හරි. උත්තාන චලිතේ භ්‍රමණ චලිතේ. දැන් අපි මට මේ රේඛීය චලිතයේදී බලය වෙනුවට පාවිච්චි කරන්නේ භ්‍රමණ චලිතයේදී ව්‍යාවර්තය. හරිද? බලයට පාවිච්චි කරන්නේ භ්‍රමණ චලිතයේදී ව්‍යාවර්තය. මේ තව කෙනෙක් කියාගන්නේ බලය R ගෙන් වැඩි කරනවා. බලය වැඩි කිරීම ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. කොහොම පාවිච්චි කරලා ගන්න. එතකොට S වෙනුවට තව පාවිච්චි කරනවා. මේක ස්කන්ධය වෙනුවට මේකෙදී I අවස්ථිතික ගූර්ණය පාවිච්චි කරනවා. මෙතන මේ අවස්ථිතික ගූර්ණය මේක නම් කෙලින්ම කිලෝග්‍රෑම් වලින් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක එහෙම පාවිච්චි කරන්න බෑ. අවස්ථිතික ගූර්ණය භ්‍රමණ චලිතයේදී හොයා ගන්න ආකාර කීපයක් තියෙනවා. හරිද? මම ඒක හොයාගන්න විදිහ මම මේ පැත්තෙන් ලියන්නේ. වගුව මෙහෙමම තියාගන්න. එතකොට අපි භ්‍රමණ අක්ෂයට සිම්පල් R දුරින් කියන සිම්පල් M ස්කන්ධයක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ එක අවස්ථිතික ගූර්ණය ගන්න පුළුවන්. I සමානයි සිම්පල් MR වර්ගය. ඔය වගේ එකක් ගන්න පුළුවන්. M කියලා ගත්ත මේ අංශු ස්කන්ධය මේ කැරකෙන ලක්ෂයට මේ කැරකෙන කේන්ද්‍රයේ ඉඳලා තියෙන වස්තු ගුරුත්ව කේන්ද්‍රයට දෙන දුර තමයි සිම්පල් R කියලා. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ වගේ අංශු ගොඩාක් එකතු වෙලා තමයි මෙන්න මේ අපි හිතමු වලල්ලක් කියන්නේ. මේ වගේ සිම්පල් M අංශු ගොඩාක් එකතු වෙලා තමයි මේ වලල්ලක් හැදෙන්නේ. වලල්ලක I ගන්නේ අවස්ථිතික ගූර්ණය ගන්නේ ඒ සිම්පල් MR වර්ගයෙන් තමයි. මේ වලේ කේන්ද්‍රයේ ඉඳලා මැද අක්ෂයේ ඉඳලා මේ වලල්ලේ කෙරවලට තියෙන දුර. එතකොට මේ සිම්පල් M අංශු ගොඩාක් M1 M2 වගේ අංශු ගොඩාක් එකතු වෙලා තමයි මේ වලල්ල හැදිලා තියෙන්නේ. එතකොට මේ සිම්පල් MR වර්ගයේ සිම්පල් MR වර්ගය කියලා අංශු එකින් එකට අවස්ථිත ගුණ සියල්ලම එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. එතකොට මේකේ මේ වලල්ලේ අවස්ථිත ගුණය මෙතන මේ M කියන්නේ අංශුක ස්කන්ධය නෙමේ මුළු වලල්ලේ M ස්කන්ධය. එතකොට මේ ෂේප් එකම තමයි මේ වලල්ල මේ අංශුව. එතකොට මේ වගේම තමයි කුහර සිලින්ඩරයක් හැදෙන්නේ. මේ කුහර සිලින්ඩරයේ I සමානයි සිම්පල් MR වර්ගය. නිකන් බලු ටෙස්ට් එකක් එක මත එක තියලා කුහර සිලින්ඩරයක් හැදෙනවා වගේ. මෙතන කේන්ද්‍රයේ ඉඳලා මේ වක්‍ර පෘෂ්ඨයේ තියෙන දුර සිම්පල් R කියලා තමයි ගන්නෙ. ඒතර මේ සිලින්ඩරයේ ස්කන්ධය R වර්ගය කියලා ගන්න. එතන ඒ වගේම ඝන සැටියක් ගත්තොත් මේ කුහර සිලින්ඩර මම මේ දැන් අර මේකෙදි සිම්පල් M වෙනුවට මේකේ අවස්ථිති ගුණය තමයි පාවිච්චි කරන්නේ. මේ එක එක ෂේප් එකේ එක එක හැඩයන්ගේ වස්තුන් වල අවස්ථිති ගුණය හොයාගන්න විදිහ තමයි මම මේ කියන්නේ මේ සූත්‍ර දෙකක් දෙන්නේ. M වෙනුවට මේකේ ආදේශ කරන්න වෙන්නේ I. ඒකින්ද I හොයාගන්න ක්‍රම සෙට් එක තමයි මම මෙතන දෙන්නේ. ඊට මම මේ ඝන සැටියක් මේක අවස්ථිති ගුණය හොයාගන්නේ සිම්පල් MR වර්ගයේ දීම දෙකේ. එතකොට මේ ඝන සැටියක ඝන සිලින්ඩරයක මේ ඔක්කොගෙම අවස්ථිති ගුණය හොයාගන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය. I සමාන MR වර්ගයේ දීම දෙකේ. එතකොට
අපි දණ්ඩක් ගත්තොත් එහෙම සිම්පල් L දිග දණ්ඩක් මේ හරි පැතින් අල්ලලා කරකවන්න. ඒතර දණ්ඩේ දිග L නම් මෙන්න මේවා පාඩම් කරගන්න වෙනවා. සිම්පල් M නම් මේ දණ්ඩේ දිග නේ සිම්පල් M නම් දණ්ඩේ ස්කන්ධය L නම් දණ්ඩේ දිග මේක අවස්ථිති පූර්ණය දණ්ඩේ මැදින් අල්ලුවාම මැදින් අල්ලලා කරකවද්දී සිම්පල් M L වර්ගයේ බෙදීම 12 කියලා ගන්න පුළුවන්. ඒ වගේම මට පුළුවන් මම මේ ටිකත් මේ පැත්තේ ලියන්න. ඔයාලා මේ ටික අවශ්‍ය නම් සටහන් කරගන්න. ඒ වගේම මෙන්න මේ දණ්ඩ මට පුළුවන් කෙලවරකින් අල්ලලා මෙන්න මේක වටේ මෙහෙම කරපුවා. එතකොට මට මේ දණ්ඩේ ස්කන්ධයේ M නම් දණ්ඩේ දිග L නම් මට මේ දණ්ඩේ කෙලවරකින් අල්ලලා කරකවද්දී තියෙන අවස්ථිති පූර්ණය ML වර්ගයේ බෙදීම 3යි කියලා ගන්න පුළුවන්. ML වර්ගයේ බෙදීම 12යි ML වර්ගයේ බෙදීම 3යි කියන දේ මතක තියාගන්න. මොකද මේ දණ්ඩක මැදින් අල්ලලා කරකවද්දී මට කරකවන්න ලේසි. දණ්ඩේ මට කෙලවරින් අල්ලලා කරකවද්දී මට ටිකක් අමාරුයි කරකවන්න. ලේසියින් අවස්ථි පූර්ණය අඩු වෙන්න ඕනේ. කෙලවරකින් අල්ලලා කරකවද්දී අමාරුයි අවස්ථි පූර්ණය වැඩි වෙන්නේ. ML වර්ගයේ බෙදීම 12 අවස්ථි පූර්ණය අඩු වගේක් ඉන්නේ ඊට වඩා. ඒ කියන්නේ මෙතන ලේසියින් තමයි මේ අවස්ථි පූර්ණය අඩු වගේක් ඉන්නේ. මෙතන ටිකක් අමාරු හින්දා තමයි අවස්ථි පූර්ණය වැඩි වගේක් ඉන්නේ. මේ දණ්ඩේ කෙලවරකින් අල්ලලා කරකවද්දී වෙන සිද්ධි. ඊළඟට අපිට දෙන්න පුළුවන්. දැන් මේ සාමාන්‍ය ජෙනරලි අපිට මෙන්න මේ ෂේප්ස් ටික මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අමුතු හැඩයක් තියෙනවා. අමුතු හැඩයක් තියෙන එකක මෙන්න මේ වගේ දෙනවා මේ වගේ එකක නම් හොයාගන්න බෑනේ මේ අපිට සම්මත අපිට පුළුවන් ඔය හැමදේම මතක තියාගන්න බෑ. ඒතර මේ ටික මතක තියාගත්තම ඇති. ඊට අමතරව මෙන්න මේකට සාධාරණ අරයක් දෙනවා. විප්‍රමණ අරය. K කියලා එකක්. අර මේකේ R වෙනකොට දෙනවා වගේ සාධාරණ අරය. ඒතර මේකේ අවස්ථි පූර්ණය ගන්න පුළුවන් MK වර්ගයේ කියලා. එතකොට මේක නිකන් MR වර්ගයේ තමයි. මේ සාධාරණ අරය කියනවා විප්‍රමණ අරය කියලා. එතකොට මෙන්න මේ සෙට් එක අනිවාර්යයෙන්ම පොඩ්ඩක් පැත්තකින් මතක තියාගන්න අවස්ථි පූර්ණය හොයන විදිය. ඒ කියන්නේ මේකෙදී අපි සරලීකී කරපු ස්කන්ධේ සමාන ME වලට දාලා තියෙන ස්කන්ධේ පාවිච්චි කරා. අන්න ස්කන්ධේ වෙනුවට දාන දේ තමයි භ්‍රමණ කලිතේදී අපි පාවිච්චි කරන්නේ I අවස්ථි පූර්ණ. එක එක ෂේප් වල තියෙන ඒ වගේ අවස්ථි පූර්ණ හොයාගන්න විදිය තමයි මම මේක සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට මෙතනදී මේ ටික දැන් මම මකලා දාන්නම්. ඔන්න දැන් අවස්ථි පූර්ණ හොයාගන්න විදිය වල ටික කිව්වා. හරි? එතකොට ඊළඟට මෙන්න. දැන් ආයි හොයාගන්න සෙට් එක ඒ ෂේප් එකයි සූත්‍රේ මතක තියාගන්න වෙනවා. එතන අපි රේඛීය චලිතයේදී නිව්ටන්ගේ නියමය යටතේ F සමානයි M මේ පාවිච්චි කරනවා. එතන මේකෙදි F වෙනුවට මේක දාන්නේ tau සමානයි M වෙනුවට දාන්න වෙන්නේ I අවස්ථි පූර්ණය L. F සමානයි M වෙනුවට මේකේ tau සමානයි I L. අපි රේඛීය චලිතයේදී මෙන්න මේ ස්කන්ධයකට F කියලා බලයක් දුන්නොත් එහෙම සිම්පල් M ස්කන්ධයකට මෙයාට මේ ත්වරණයක් හම්බෙනවා. බාහිර අකර්ණිත බලයක් දුන්නොත් එහෙම මෙයාට ත්වරණයක් හම්බෙනවා. එතකොට මේ වගේ කැරගෙන සැටියකට මේක වටේ මේ කැරගෙන අක්ෂය වටේ බාහිර ව්‍යාවර්තයක් දුන්නොත් එහෙම මෙයාට කෝණික ත්වරණයක් හම්බ වෙනවා. මෙයාට රේඛීය ත්වරණයක් හම්බ වෙනවා වගේ මෙයාට මේ පැත්තට කෝණික ත්වරණයක් හම්බ වෙනවා. ඒක තමයි මේක කියන්නේ. මෙයාට මේ පැත්තට කෝණික ත්වරණයක් හම්බ වෙනවා. එතකොට F සමානයි M දානවා වගේ මේක tau සමානයි I L දාන්න ඕනේ. එතන මේකේ කැරගෙන වස්තුවේ අවස්ථි පූර්ණය වෙනම හොයන්න ඕනේ. මේක ගලල්ලක්ද එහෙම නැත්නම් ඝන කැටියක්ද එහෙම නැත්නම් දණ්ඩක්ද එතකොට I ඒ ෂේප් එකට අනුව මෙතන I වෙනුවට ආදේශ කරන්න ඕනේ අල්ෆා වෙනුවට දාන්න. හරිද? අපි මේ x සමානයි ma කියන එක නම් ගත්තේ x සමානයි ගම්ම්‍යතා වෙනස් වෙන ශීඝ්‍රතාවය. මේ ගම්ම්‍යතා වෙනස බෙදීම ගත වූ කාලේ අපිට එනවා ගම්ම්‍යතා වෙනස් වෙන ශීඝ්‍රතාවය. මේක ඉතින් මේ විදිහට දාන්න පුළුවන්. tau සමානයි I alpha කියන්නේ omega ඍණ omega නෝඩ් බෙදීම t. එතකොට මේක ලියා ගන්න පුළුවන්
I ओमेगा ऋण I ओमेगा नॉट बेदीम T මේ කෝණික ගම්මිතාවේ m කෝණික ප්‍රවෘත්ති m වෙනකොට දාන්නේ I අවස්ථිති පූර්ණය v වෙනකොට ඔමේගා නේද ඒ විදිහයි එතන මේක ලියන්න පුළුවන් මොකද මෙතන මේ පැත්ත ලියන්න පුළුවන් රේඛීය ගම්මිතා වෙනස් වන ශීඝ්‍රතාව මොකද බලයට සමානයි මේක මොකක්ද මේ m වෙනුවට දාපු එක v වෙනුවට දාපු එක mv කියන්නේ මොකද ගම්මිතාව මේ පසු ගම්මිතාව මේ පෙර ගම්මිතාව නේද මේක I නේ දාලා තියෙන්නේ I ඔමේගා ඒ කියන්නේ මොකද මේ කෝණික ගම්මිතාව එහෙනම් මෙතන දාන්නේ කෝණික ගම්මිතාව වෙනස් වෙන ශීඝ්‍රතාවය මොකද මේකේ බලයට මේකේ ව්‍යාවර්තයට සමාන වෙයි එහෙම තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි මේක හරස් ගුණ කරලා ft මේක නැත්තම කියන ආවේගය බලය වැඩි කිරීම කාලය mv නේ කොහොම පාවිච්චි කරන්නේ? හරි. මේක ft කියන්නේ මොකද්ද? මේක ආවේගය. ගම්මිතා වෙනසට සමාන වෙනවා ආවේගය. ආවේගය සමානයි ගම්මිතා වෙනස. ඉතින් මේකත් t ගෙන් දෙපැත්ත වැඩි කරා නම් tau t සමානයි I ඔමේගා ඍණ I ඔමේගා නො. ඉතින් මොකද? tau t. එහෙනම් මේක කෝණික කැලල ඉස්සරහට භ්‍රමණ ගති තියෙන්නේ. මේක කෝණික ආවේගය. මොකද? ඒක සමානයි කෝණික ගම්මිතාවය. මම මේ කෝණික ගම්මිතාවය කොහොම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔතනින් පස්සේ නිව්ටන්ගේ නියම කතා කරලා අපි සාකච්ඡා කරා කරපු කාර්ය ප්‍රමාණය. මම මේ වගුම අනිත් පැත්තෙන් අරින්න. මේ පැත්ත උත්තරණ චරිතය මේ භ්‍රමණ චරිතය. කරපු කාර්ය ප්‍රමාණය work එක බලයේ work එක ගත්තේ බලය වැඩි කිරීම බලයේ දිශාවට චලනය උදුර එහෙනම් මේකේ කරපු කාර්ය ප්‍රමාණය මොකද්ද මේකේ කරපු කාර්ය ප්‍රමාණය බලය දාන්න බෑ භ්‍රමණ චලිතය තව දාන්න බෑ ව්‍යාවර්තය වැඩි කිරීම s වෙනුවට දාන්නේ කරපු කෝණය tau t දෙකේ මේකක ජූල් ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරා කරපු කාර්ය ප්‍රමාණය. ඒතර කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය මොකක්ද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා ක්ෂමතාවය කියලා. මේකේ ක්ෂමතාවය අපි ගත්ත ගමන් කරපු කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ඒතර S බෙදීම T කියලා ගත්තා. මේක ඒක කියන්නේ ක්ෂමතාවය ඉන්නේ වොට් වල. වොට්. එතකොට මේක S බෙදීම T හින්දා මේක SB කියලා ගත්තා. බලය වැඩි කිරීම ප්‍රවේගය. ක්ෂමතාව. එතකොට මේකේ ක්ෂමතාවය කියන එක කියලා ගත්තා හැකි. tau t බෙදීම මේකේ කරපු කාර්ය ප්‍රමාණය මේකේ කරපු කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. හරි. බෙදීම ගත වූ කාලය.
කරපු කාර්ය ප්‍රමාණය tau theta බෙදීම t. මේ theta බෙදීම t කින් tau omega කියලා දැක්කනේ. අර වගේ. මේකෙත් ඒකක watt. watt. දෙපැත්තේ මේකක watt. හරි. එතන මෙතන මේ පැත්තට ආවම චාලක ශක්තිය. චාලක ශක්තිය. කොහොමද? භාගයක් mv වර්ගය. අර පැත්තේ චාලක ශක්තිය කියන්න ඕන මොකක්ද? භාගයක් m වෙනුවට දාන්නේ පාවිච්චි කරන්නේ i omega වර්ගය. ලේසි. හරි. එතකොට අපි වස්තුවක් මත කාර්යයක් කරොත් එහෙම එයාගේ චාලක ශක්තිය වැඩි වෙන්න හේතු කාරණා වෙන්න පුළුවන්. අපි මෙහෙම වස්තුවක් තියෙනවා මෙයා මත බලයක් යොදාගෙන s දුරක් චලිත කරනවා. මෙතන s දුරක් චලිත වෙනවා. මෙයා ඉස්සර තිබ්බ ප්‍රවේගය u දැන් තියෙන ප්‍රවේගය වැඩි වෙලා v. මේ කාර්ය ප්‍රමාණය චාලක ශක්තිය වැඩි වීමට සමාන වෙනවා. හරි? කාර්ය ප්‍රමාණය චාලක ශක්තිය වැඩි වීමට සමාන වෙනවා. එතන මෙයා මත කරපු කාර්ය ප්‍රමාණය S සමානයි මොකද? භාගයක් mv වර්ගය ඍණ භාගයක් mu වර්ගය. කරපු කාර්ය ප්‍රමාණය. එතන අපිට පුළුවන් මෙහෙම ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයකින් මේක වටේ කැරකෙමින් තියෙන එකකට මේ වගේ බලයක් දෙන්න. මේ දුර r නම් මෙයාට දීලා තියෙන ව්‍යාවර්තය සමානයි fr කියලා ගන්න. එතකොට මෙයාට මෙහෙම මේ ලංග දිගටම මැදගෙන මේ පල්ලෙහාටම මැදගෙන ගියාට පස්සේ මෙයාගේ කැරකෙන කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඔමේගා නෝට් තිබ්බගේ ඔමේගා දක්වා වැඩි වෙනවා. omega squared will. හරි. එතන මෙයාගේ කරපු කාර්ය ප්‍රමාණය මේ tau theta මේ tau ගන්න පුළුවන් fr ගින් නේ fr ගින් ගන්න පුළුවන් tau theta මේකේ s වෙනුවට tau මේකේ s වෙනුවට theta tau theta සමානයි භාගයක් m වෙනුවට දාන්නේ i omega වර්ගයේ ඍණ භාගයක් i omega naught वर्ग omega naught වල වර්ගය. ඔය විදිහට අපට මුළු සමීකරණ සෙට් එකම රේඛීය චලිතයෙන් පාවිච්චි කරපු ඔක්කොම ටික මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එකම දෙයයි තියෙන්නේ රේඛීය චලිතයේදී හරියට දන්නවා නම් ඒක භ්‍රමණ චලිතයට ආරෝපණය කරගන්න විතරයි තියෙන්නේ. මේකෙදි පාවිච්චි කරන චලිත රාශිය භ්‍රමණ චලිතයේදී මොකක්ද කියලා දැනගන්න. හරිද? සරලවම උත්තරයි කියන්නේ. හරි. ඊට පස්සේ ඔතනින් එහාට ශක්ති සංස්කෘති දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දේවල් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. කේන්ද්‍ර අධිකාරී බලය කියන කොටස් ටිකක් තියෙනවා. ඒ වගේ කොටස් ටික අඩංගු කරලා අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බුමු. එහෙනම් අපි මේ වීඩියෝ එක මේ විදිහට අපි ඉවර කරනවා. ඒතර මේකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඒතකොට මේ වගේ ගැන ප්‍රශ්න තියෙනවා නම් මගෙන් පල්ලෙහා දෙන කමෙන්ට් සෙක්ෂන් එකකින් අහන්න. ඒ වගේම දන්න යාළුවන්ට ෂෙයා කරන්න. දන්න යාළුවන්ට කියන්න channel එක ගැන කියලා අපි එකතු වෙලා දෙයක් කරමු. ඔයාලා තියෙන ප්‍රශ්න දාන්න ඒවට උත්තර ටික හම්බ දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම මේ බලවට පස්සේ උදව්වක් විදියට channel එක subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නවත්වමු. බොහොම ස්තුතියි.